සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ රචනා ප්‍රශ්න වල අවසාන කොටස. ඒ කියන්නේ හතරවන කොටස ආවේ. එතකොට මෙතන අපිට තව රචනා ප්‍රශ්න 3යි සාකච්ඡා කරන්න තියෙන්නේ නේද? හරි. අපිට 10 වෙනි ප්‍රශ්නේ ගන්නවා යන්න තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ ලෝකේ අනිගත තමයි තේරුම් කරලා දෙන්නම් ඔයාලා. ඕ කේන්ද්‍රීය වෘත්තයක PQR ලක්ෂ්‍ය වෘත්තය මත පිහිටා ඇත. හරි PQRS. PQRS එක හරි. PQRS ज्यायन एक समांतर वे QSR PRN रेखा x दिद QSR PON रेखा x y दिद छेदन वे මෙතන x මෙතන y මේ O කියන කේන්ද්‍රය කොට වෘත්තය මෙතන තුන කොට ඇදලා වෙලා වගේ යන තියෙන්නේ හරි මුලින්ම POS සමාන PXS බව පෙන්වනවා POS සමාන PXS මෙන්න මේ කෝණය සමාන කියලා පෙන්වන්න තියෙන්නේ හරි ඒ කොන සමාන කියලා පෙන්නන්න මෙහෙම. ඒක ලේසි ඇත්තටම. බලන්නකෝ. මම මේ ලියන එක හරිද කියලා. Q P x කෝණය සමානයි XRS. මෙන්න මේ කොන දෙක සමානද බලන්න. QPX මෙන්න මේ කෝණය XRS. ඒ කොන සමානද? අවුනේ මොකක්ද තියෙන්නේ? ඉස්සරහට. ඒකාන්තර කෝණ. හරි ඒ දෙක සමානයි. ඒ වගේම මට කියන්නකෝ මෙන්න මේ කෝණය මේ කොන සමානද කියලා. ඒ කියන්නේ PQX කෝණය සමානයි ද XRS ද. මෙන්න මේ කෝණය සමානද? ඔව් නේද? එකම කණ්ඩයේ කෝණ. එකම කණ්ඩයේ කෝණ. එහෙනම් මේක සමානයි නේද? ඒක අපි ලියමු. QPX සමානයි PQX. හරි. දැන් මට ඒකෙන් PXS ගත්ත හැකි. PXS කියන්නේ මෙන්න මේ වගේ කොනක් දෙන්නේ. මෙන්න මේ කොන සමාන මේකේ එකතුවට මොකද අර අපි ඉගෙන ක්‍රමයේ මේ කොන පාද දෙක කිරීම නිසා හදන බාහිර කොන එහි අභ්‍යන්තර සම්මුඛ කොන දෙක සමානයි. අන්න මේක අපිට ගත්ත හැකියි. එතන මේකයි සමාන. එතකොට අපි ලියනවා PXS සමානයි 2 PQX කියලා. හරි. තව විදිහකට ලියන්න පුළුවන් අපිට POS කෝණය සමානයි 2 PQX. කොහොමද ඒක ගත්තේ අපි අර වෘත්තයක වෘත්ත ඛණ්ඩයකින් කේන්ද්‍රය මත ආවර්තන කරන කොන පරිධි මත ආවර්තන කරන කොන මෙන්න දෙගුණයි නේද? එතකොට POS කියන්නේ කේන්ද්‍රය මත PQS කියන්නේ පරිධි මත. එහෙනම් ඒක මත කෝණය දෙගුණයි. එහෙනම් අපි ලියනවා මේකෙන් එම නිසා PXS සමානයි POS. ඔයගොල්ලන් අපිට පෙන්වන්න කියලා කියන්නේ. බලන්න ඔයගොල්ලන් පෙන්වන්න කියලා කියන්නේ. හරි ඊට පස්සේ ඔය ඉලක්කම් දෙක. PQS ත්‍රිකෝණය XR ත්‍රිකෝණය සමකෝණී බව පෙන්වන්න. හරි ත්‍රිකෝණය සමකෝණී කියලා පෙන්වන්න කියලා කියන්නේ. බලන්න ත්‍රිකෝණ දෙක මොකක්ද? PQX හා PQX හා XSR මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා පෙන්වන්න. ඒ කියන්නේ කෝණ සමාන කියලා පෙන්වන්න තියෙන්නේ. අපි ලියන්න පුළුවන් මුලින්ම PXQ කෝණය සමානයි X මේ කෝණය සමානයි ප්‍රතිමුඛ කෝණය හින්දා PXQ මේක SXR මේක ප්‍රතිමුඛ හින්දා එහම අපි ලියන්න පුළුවන් PQ X කෝණය සමානයි XSR. ඒ කියන්නේ ඉස්සෙල්ලා හැටියට බලන්න PQX කියන්නේ මේ කෝණය XSR කියන්නේ මේ කෝණය. හරි.
තව එක කොනක් තියෙනවා මේක QPX. QPX කොන සමානයි XRS. ඒත් ඉස්සෙල්ලට යන ඒකාන්තර කොන ඉස්සෙල්ලට කියලා ඒකාන්තර කොන කියලා යනවා. මම ඒක ඉස්සෙල්ලාම වෙන්නේ. එම නිසා අපිට ලියන්න පුළුවන් PQX හා PQX ත්‍රිකෝණය හා XSR ත්‍රිකෝණය සමකෝණී වේ. ඒක සමකෝණී වෙනවා කියලා පෙන්නන්නේ ඒකේ කෝණ තුන එකිනෙකට සමාන කියලා එන්නුවොත් තමයි එහෙම කියන්නේ. අංග සමගිරීම අන්නේ මෙතන සමකෝණී කියලා තමයි පෙන්නන්නේ. හරිද? හරි. ඊට පස්සේ දෙතුන්වෙනි එක POS සමාන දෙකක් PQS බව. POS දෙකක් QPX. හරි. මෙන්න මෙතනින් අපි ලියන්න පුළුවන් නේද? අපි මෙන්න මෙතන එකෙන් ගත්තාම මොකක්ද? ක්‍රමයක්න් තුන POS සමානයි දෙකක් PQX කියලා. දැන් අපිට PQX නේ දැන් කියන්නේ නේද? QPX නේ. හැබැයි අපි මෙතන PQX සමාන QPX කියලා වෙන්න ඕනේ නේද? අන්න ඒකෙන් අපි PQX කියන දන්න QPX කියලා දානවා. එතරම් කරා. බලන්න PQX කියන දන්න මෙතන QPX කියලා දානවා. එතරම් කරන්නේ. මේක එතරම් නෑ. ඔබ හිතගත් තොරතුරු අනුව සමද්විපාද ත්‍රිකෝණ දෙක නම් ගන්න. සමද්විපාද ත්‍රිකෝණ දෙක. එතකොට සමද්විපාද ත්‍රිකෝණ දෙක මෙන්න PQX හා XSR. අයිය මේ කොණ්ඩ සමාන ඒ වගේ මේ කොණ්ඩ සමාන. ඒකෝට සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි. මේකෙන් තමයි PQX හා SSR කෝණ. හරි. ඔය ටික තමයි 10 ප්‍රශ්න තියෙන්නේ. ඒකෝට ඕක එච්චර අමාරු නෑ. හරිද? ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නට යනවා. බලන්නකො. අර ඒද උස 6ක් ඒද ඒකොන්ද රූපයක් අඳුන්නේ නේද? අර ඒලු උස 6ක් ඒ වෙන සිලින්ඩරයක් උණු කරලා හදනවලු. උණු කර පතුලේ ආවය ආහා උස දෙකක් වේ ඝන ඍජු කේතු. ඍජු කේතු පතුලේ ආර උස දෙකක්. හරි. උස දෙකයි යලු මේ වගේ 20ක් හදනවා නේද? හරි. ඕක තමයි කියලා තියෙන්නේ. 20ක් සාදයින මාල් සමාන බව පෙන්නවා. එතකොට අපිට කරන්න දෙන්නේ මොකද්ද? උතන පරිමාණ සමාන කරන්න නේද? පරිමාණ සමාන කරන්න. එතකොට සිලින්ඩරේ පරිමාණ B සිලින්ඩරේ සමාන වෙන්න ඕනේ. B කේතුවේ පරිමාණ වල 20 ගුණය. ඔය කේතු 20ක් තියෙනවා නේද? તો සිලින්ඩරේ පරිමාණ වෙන කොහොමද? අර අස්කර වර්ග වලේ වල කුස 5a වර්ග වර 6ක් a මෙතන එන්නේ සිලින්ඩරේ පරිමාණ. તો සිලින්ඩරේ පරිමාණ වල ඔයාලා සූත්‍ර දීලා දෙන මේ පටන් ගන්න ගන්න බලන්නකො. මේක දීලා දෙනවා 1 බෙදීම 3යි 5r වර්ග h. 1 බෙදීම 3යි 5r වර්ග h. 1 බෙදීම 3යි 5r වර්ග h. h කියන්නේ දෙකක් a. දැන් මෙතන 20ක් තියෙන ඉඳන් මේක 20ම 3 කරන්න ඕනේ. හරි. 5 වයින් සුළු වුණා. මෙතන එනවා 6ක් එකේ 3 වෙනි බලය. හරි. ආයෙනවා 40 බෙදීම 3යි AR වර්ග. හරිද? අපිට මොකද්ද මේ පෙන්වන්නේ කියලා කියන්නේ? R සමාන 3ක් කියලා. හරි. දැන් ඊට පස්සේ මේක කරන්න. දැන් මොකද්ද R නේද ස්ථානික කරගන්න ඕනේ. ඔව් R ස්ථානික කරගන්න ඕනේ. එහෙනම් මේ ඉදිරි ටික ඔක්කොම හැමතැනම ගෙනියන්න. 6ක් 3 18යි. මේ A ට මෙතන A වර්ගයේ A ගණන් A එකක් අයින් වෙලා A වර්ගයයි ඉතුරු වෙන්නේ. මෙතන 40 බෙදීම 40ක් කියලා යකට එනවා. සමානයි R වර්ගය.
බලන්න එතන එක තේරෙනවද කියලා ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ 18යි 40 දෙකෙන් සුළු කරන්න පුළුවන් නේද? දෙකෙන්. එතකොට මෙතන 9යි මෙතන 20ක් එනවා. එතකොට 9ක් ඒ වර්ග බෙදීම 20 සමානයි r වර්ගය කියලා එනවා. හරිද? දැන් අපි දෙපැත්තෙන් වර්ගමූල ගන්න ඕන නේද? එතකොට r සමාන කියලා එන්නේ 9 වර්ගමූලය 3යි. a වර්ගයේ වර්ගමූලය a 20 වර්ගමූලය ලියන මූල 20 කියලා එන්නේ. මෙන්න මේක තමයි අරන් තියෙන්නේ නේද? බලන්න. මූල 20ත් අපිට තව සුළු කර හැකියි. හැබැයි අපිට ගාන ගන්න කියලා තියෙන මේ උත්තරේ විතරයි. අන්න ඒකින්ද මේක විතර කරන් බලනවා. බලන්න මේක පැහැදිලිද කියලා මුලින්ම කරේ අපි පරිමාණ සමාන කරන එක. එතකොට සිලින්ඩරේ පරිමාණ සමාන හේතු 20 ගේ පරිමාණ. එතකොට සිලින්ඩරේ පරිමාණ ප්‍රකාශනය හේතු පරිමාණ වර 20 ෙන් වැඩි කරනවා. ඊට පස්සේ සුළු වෙන ඒවා සුළු කරලා මෙන්න මෙතන ගන්න තියෙනවා. බලන්න මේක තේරෙනවද කියලා මුලින්ම. ඒක තේරෙන්නේ නැද්ද කියලා හිතනවා. හරි ඊට පස්සේ a සමාන 3.25 වන විට r යාගේ ලබන ඇසුරෙන් සොයන්න. හරි කොහොමද කරන්නේ මෙහෙම. දැන් අපිට එන්නේ r සමානයි 3ක් a බෙදීම මූල 20 නේද? එතකොට අපි ලඝු ලියන්නේ ලඝු r සමානයි ලඝු 3 ධන ලඝු a ට අගයක් දීලා තියෙනවා නේ. a ට කීයද දීලා තියෙන්නේ 3.25. මේක තමයි ගන්න. ලඝු 3.25 බෙදීම් දෙන අඩු කිරීම ලඝු 20 භාග වෙන බලය. ඔන්න ඔහම නේද? බලන්න මේක පැහැදිලිද කියලා මුලින්ම මම මේක තනි ප්‍රකාශනයක් විදිහට ලිව්වේ. මෙතන අපිට මේ භාගය වුණ මුල ලියන්න පුළුවන්. මුලට දාගෙන දර්ශකය කියන්නේ මූල කියන්නේ භාග වෙන බලය. ඒතකොට ඒ භාග වෙන බලය මෙතන ලියන්න ඕන. ඊට පස්සේ ඒක මෙතන ගන්නවා. ඒක තමයි ඒකේ භාගය කරන්නේ. දැන් ලඝු 3 පූර්ණාංශය කීයද 0.0 ලඝු 3 උත්තර එන්න ඕනේ 47 71 දාන මෙතන 0.32 පහ බලන්නේ 32 පහ එන්නේ 51යි 19 භාගය වල 20 එන්නේ 1.0 පූර්ණාංශ 1.0 එතකොට එන්නේ 3.1 හරි මේක සුළු කරන්න තියෙන්නේ මේක දෙකෙන් බෙදලා මේකයි මේක එකතු කරනවා ඊට පස්සේ මේක දෙකෙන් බෙදලා මේ ආපු එක මේක අඩු කරනවා ඔක උත්තරේ එන්නේ 0.338.5 එතකොට r බලන්න ඇන්ටිලොග් බලන්න වෙනවා ඇන්ටිලොග් 0.338.5 එතකොට මේක එන්නේ 33.85 ඔය තියෙන කියලා බලන්න ඕන. ඔය තියෙන්නේ 21 8. එතකොට අපි ලියන්න මෙහෙම. එතකොට බිඳුවෙන්ද r උත්තර මේක විතරයි. 2.18 සෙන්ටිමීටර. අර සෙන්ටිමීටර කියලා දීලා තිබ්බ බලන්න. සෙන්ටිමීටර නෙවෙයි. ඒක කියලා දීලා දෙනින්ද r සමාන 2.1 කියලා. හරි ඔච්චරයි. 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මුලින්ම පරිමාණ හොයන්න. ඊට පස්සේ ලඝු වෙන ගැසුවේ මේ ලඝු ප්‍රකාශන ආදරය කරලා ලඝු අගුවෙන් නැත්නම් r ගන්න දෙන්න. හරි ඊළඟට 12 වෙනි ප්‍රශ්නට යන්න. n මෙතන n a ඡේදන n මේලි වෙන්න ඕනේ. n a මේලි b සමාන 40යි n a 27යි n b 28 නම් n a ඡේදන b සොයන්න. ඔය සූත්‍රය දැනගන්න. සූත්‍රය මොකද්ද? n a මේල b සමානයි n a ධන n b ඍණ n a ඡේදන b. හරි n a මේලට තමයි 40 කියලා දීලා තියෙන්නේ. 40 සමානයි n a 27යි n b 28යි. හරි මෙන්න මේක තමයි හොයන්න තියෙන්නේ 28යි නේ. n a ඡේදන b
එතකොට NA ඡේදන B ඍණ හින්දා මේ පැත්තට ගන්නවා මම ඒක. NA ඡේදන B සමානයි 27 24 එකතු කරාම වෙනවා 56 56 4 අඩු වෙනවා 16යි. මොනවද ඒක තේරුණාද කියලා? මේ 15යි 27යි මේ 56 56 4යි 15යි. ඊට පස්සේ B කොටස. ඒක තමයි වැදගත් කියන්නේ මේ රික්සරණකම් කියන්නේ විද්‍යාව සහ රිද්ම යන දෙදෙනා පොදු බස් වල පැමිණි එකම ආයතන සේවය කරන දෙදෙනා කියන රිද්ම තම සේවය ස්ථාන ප්‍රමාදයේ පැමිණෙන සම්බන්ධ පහෙන් එකද රිද්ම ප්‍රමාදයේ සම්බන්ධය තුනෙන් එකද එකම දිනක මෙහෙම දෙදෙනාම සේවා ස්ථාන ප්‍රමාදයේ ප්‍රමාද නොවි පැමිණෙන උත්සරණ දාපන්න. හරි. එතකොට විද්ම ඉන්නවා රිද්ම ඉන්නවා නේද? එතකොට අපි විද්ව ගැන ප්‍රමාද වෙනව නැද්ද කියලා බලමු. එතකොට විද්ව ප්‍රමාද වීම ප්‍රමාද නොවීම. හරිද? ප්‍රමාද වෙන්න පුළුවන් සම්භාවිතාව කීයද කියන්නේ? පහෙන් එකයි නේද? එහෙනම් ප්‍රමාද නොවීම සම්භාවිතාව කීයද? පහෙන් හතරක්. ඒ දන්නවද? මෙන්න මේ දෙකෙම එකතු එකක් වෙන්න බෑ. එතකොට මෙතන පහෙන් එකක් ප්‍රමාද වෙනවා. පහෙන් හතරම ප්‍රමාද නොවෙන්න ඕනේ නේද? හරි. ඊට පස්සේ රිද්ම. එතකොට මේ අතරම සම්බන්ධ කරන අපි යන්නේ නේද? එතකොට ප්‍රමාද වීමයි ප්‍රමාද නොවීමයි. මෙතන ප්‍රමාද වීමයි ප්‍රමාද නොවීමයි. එතකොට රිද්ම ප්‍රමාදයෙන් සම්භාවිතාව කියන්නේ 3න් 1යි නේද? එහෙනම් ප්‍රමාද නොවීම සම්භාවිතාව කියන්නේ 3න් 2යි. මෙතනත් ඒකමයි 3න් 1යි ප්‍රමාදයෙන් 3න් 2යි ප්‍රමාද නොවීම. ඔය දෙක මාරු කරගන්න ප්‍රශ්නයක් නේ ඒ වුණාට මොකද තමයි හරිය විදිහ. රුක්සරණ කන්දන කියන්නේ ඒ ඇසුරෙන් දෙදෙනාම ප්‍රමාද නොවීමේ සම්භාවිතාව. ප්‍රමාද නොවීම. එතකොට නොවීම මෙන්න මේ අර්ථ. එතකොට 5න් 4 ගුණ කරනවා අපි 3න් 2. ඔය වෙන 15න් 5. එතකොට අතු තියෙන මේ සම්භාවිතාව ගුණ කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ එකයි ප්‍රමාදයේ පැමිණීමේ සම්භාවිතාවය 1යි. එතකොට මේ රිද්ම ප්‍රමාදලා රිද්ම ප්‍රමාද නොවෙන්න ඕනේ. මේක ගන්න පුළුවන්. ආයේ රිද්ම ප්‍රමාද නොවෙලා මෙයා ප්‍රමාද වෙන්න පුළුවන්. මෙන්න මේක ගන්න පුළුවන්. ඔය දෙකම දුරු කරන් තියන්නේ. ඉතින් අපි එකතු කරමු 5න් 1 වරක් 3න් 2 දාන 5න් 4 වරක් 3න් 1. ඔය දෙක එකතු කරමු 5 වරක් 3 15 15න් 2 දාන 15න් 4 වෙන 15න් 9යි. ඔක උඩයි යටයි දෙකම අපිට 3න් සුළු කරන්න පුළුවන් නේද? 5න් 2ක් කියලා සම්භාවිතාව. දෙදෙනා එක්කෙනෙක් විතර ප්‍රමාදයේ ඉන්න සම්භාවිතාව. දෙදෙනා ප්‍රමාද වීමේ වැඩි ප්‍රවණතාව දක්වන්නේ කවුරුද හෙක්සාගේ දක්වනවා. එතකොට කවුරුද ප්‍රමාද වීමේ වැඩි වෙන සම්භාවිතාව. එතකොට එක්කෙනෙක් 3න් 1යි අනිත් එක 5න් 1යි. මේක මිසල් කවුද? මේ 3න් 1 නේද? ඒක 3න් 1 අපි දශම කරගත්තොත් 0.3යි 3ක් විතර යනවා. මෙතන දශම කරලා 0.2යි. හරිද? එතකොට වැඩි කොහොමද මෙන්න මේක නේද? එහෙනම් කවුද වැඩිම ප්‍රමාද වෙන්නේ? රිද්ම නේද? රිද්ම තමයි වැඩිපුර ප්‍රමාද වීමේ සම්භාවිතාවක් තියෙන්නේ. හරි. උත්තර රචනා ප්‍රශ්න වල තියෙනවා. අවසාන දෙක නවලක්නේ අර ඊට කලින් මීටින් මම අරන් ආවේ ඒක පොඩ්ඩක් අමාරු වගේ තේරෙනවා. ඒකෝර මොකද ඒකේ ප්‍රමේයන් සම්බන්ධ කරලා එහෙම ගොඩක් තිබුණා. අනේ ඒක මම මතක තිබුණා මේක හදන්න පුළුවන්. හරි. එතකොට මේක ඉවර. එහෙනම් අපි ඊළඟ වෙලෙන් තවත් අලුත් කරලා ගන්න. එතක සුබ දවසක්.